ඔව් අපිට දැන් ටියුට් එකේ අංක විදිහට ගත්තොත් 16 වෙනි අංකේ අපි ඉන්නේ. අපිට කරන්න තියෙන්නේ අද ඉලෙක්ට්‍රෝන වින්‍යාස කියන කොටස. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට දැනට අපිට අවබෝධය තියෙනවා ශක්ති මට්ටම් වල සහ උපශක්ති මට්ටම් වල තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්බන්ධව. අපි දන්නවා පළවෙනි ශක්ති මට්ටමේ S උපකාක්ෂිකයේ උපශක්ති මට්ටම විතරයි තියෙන්නේ, උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්න පුළුවන්. දෙවෙනි ශක්ති මට්ටමේ 2s කියන උපශක්ති මට්ටම තියෙනවා, 2p කියන එක තියෙනවා. 2s වල ඉලෙක්ට්‍රෝන 2යි, 2p වල 6යි. තුන්වෙනි ශක්ති මට්ටමේ 3s 3p 3d අපි කලින් ඒ ටික කතා කරානේ. ඒතකොට ඒ අවබෝධයත් එක්ක අපිට දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන්. හැබැයි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න කලින් අපි දැනගන්න ඕන මූලික නීති දෙකක් තියෙනවා. එකක් හුන්ස් නීතිය කියන එක අපි දැනගන්න ඕන. අනිත් එක ඇත්තටම නියමයක් විදිහට තියෙන පෞලි බහිෂ්කාර නියමය කියලා. අපි බලමු ඉස්සලාම හුන්ස් නීතිය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න. දැන් ඒක පැහැදිලි කරගන්න මම උදාහරණ දෙකකින් පැහැදිලි කරනවා. දැන් නයිට්‍රජන් කියන එක්කෙනා ආවර්තිතා වගුවේ නයිට්‍රජන් බැලුවහම එයාගේ පරමාණුක ක්‍රමාංකය 7යි. එතකොට පරමාණුක ක්‍රමාංකයෙන් අපි දන්නවා ප්‍රෝටෝන සංඛ්‍යාවක් දැක්වෙනවා. ආරෝපණයක් නැත්නම් කෙලින්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් සමාන වෙනවනේ පරමාණු ක්‍රමාංකයට. එතකොට මෙයාගේ තියෙන පරමාණු ක්‍රමාංකය 7 නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේත් 7යි. එතකොට අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ පළවෙනි ශක්ති මට්ටමේ කොච්චර තියෙන්න පුළුවන්ද? 1s වල. ඒක ඉස්සරහයි තව පැහැදිලි වෙනවා. දැනට මෙහෙම හිතන්නකෝ මම මේ හයිඩ්‍රජන් ඉදලම කියලා දෙන්නම්. අර හුන්ස් නීතිය පැහැදිලි කරන්න ඕන හින්දා මේක පොඩ්ඩක් බලා ගන්න. මෙන්න මෙයාගේ පිරෙන්නේ මෙහෙමයි. පළවෙනි ශක්ති මට්ටමේ s කියන උපශක්ති මට්ටමේ දෙකක් පිරෙනවා. දෙවෙනි එකේ s වල 2යි, උපරිම 2යිනේ පිරෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ p කියලා තියෙනවා. ඕකේ 3යි. ඔහොම තමයි තියෙන්නේ. අපි කලින් දැන් p කියන එක බෙදෙනවා මෙහෙම කාක්ෂික තුනකට. මේ කාක්ෂික වල හැඩය ඉස්සරහදී මම කියන්නම්. දැනට කොටුවකින් නිරූපණය කරනවා. කියන්නේ 2p වල ඔය වගේ කාක්ෂික තුනකට බෙදෙනවා. ඒතර මෙයාගේ මේ තියෙන p3 ඉලෙක්ට්‍රෝන තියෙන විදිහ තමයි මේ හුන්ස් නීතියෙන් කියන්නේ. දැන් සමහර ළමයෙකුට හිතෙන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ අපි දන්නවා එකක දෙකයි නේ තියෙන්න පුළුවන්. දක්ෂිණාවර්ත භ්‍රමණය, වාමාවර්ත භ්‍රමණය කියලා එකක් තියෙනවා. ඔය විදිහට ඔහොම දාන්න හිතෙන්න පුළුවන්. නමුත් ඕක වැරදි. මෙහෙම දැම්මොත් වැරදි. ඔහොම නෙමෙයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිරින නිවැරදි විදිහ තමයි හුන්ස් නීතියෙන් කියන්නේ. ඒතර හුන්ස් නීතියෙන් කියන්නේ ඉස්සර වෙලා තනි ඉලෙක්ට්‍රෝන මේ කාක්ෂිකවල පිරিলা තමයි තව වැඩිපුර තියෙනවා නම් තමයි දෙවෙනි ඉලෙක්ට්‍රෝනයක් පිරෙන්නේ. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3යිනේ තියෙන්නේ. ඒතර ඉලෙක්ට්‍රෝන 3 පිරෙන්නේ මෙහෙමයි. මෙයාගේ 1යි, මෙයාගේ 1යි, මෙයාගේ 1යි. ඕක තමයි නිවැරදි විදිහ. හරිද? එතකොට ඔයගොල්ලන්ට ඒක සටහන් කරගන්න පුළුවන් අවශ්‍ය නම් අපි බලමු තව උදාහරණයක්. අපි බලමු ඔක්සිජන්. ඔක්සිජන් එයාගේ පරමාණු ක්‍රමාංකය 8යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන විදිහ පළවෙනි එකේ තියෙන්න පුළුවන් 1s වල 2යි, දෙවෙනි එකේ 2s වල 2යි, 2p වල 4යි. දැන් මේ p වල අර විදිහටම මම පෙන්නනවා p ගේ තියෙන කාක්ෂික තුන මේ විදිහට. එතකොට මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන 4 කෙනෙක් ලිව්වොත් මෙහෙම මෙයාගේ 2යි, මෙයාගේ 2යි. ඕක වැරදි. හුන්ස් නීතියෙන් කියන විදිහට තමයි අපි පුරවන්න ඕන. හුන්ස් නීතියෙන් කියන්නේ මේකේ ඉලෙක්ට්‍රෝන තනි එක පිරিলা තමයි 2 පිරෙන්නේ. 1යි, 2යි, 3යි, 4 වෙනි එක මෙතන. එහෙනම් මේක තමයි නිවැරදි එක. දැන් ඕගොල්ලන්ට පැහැදිලි අපි කාක්ෂිකවලට ඉලෙක්ට්‍රෝන ඇතුල් කරනකොට යම්කිසි උපශක්ති මට්ටමක තියෙන කාක්ෂික ගාන බලලා ඒ කාක්ෂිකවල තනි ඉලෙක්ට්‍රෝන දාලා තමයි දෙවනුව තමයි ඉලෙක්ට්‍රෝන යුගල කිරීම කරන්න වෙන්නේ. ඔය නීතිය ඔළුවේ තියාගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට. ඊළඟට අවුහ්බාහු ගොඩනැංවීමේ මූලධර්මය කියලා එකක් තියෙනවා. අවුහ්බාහු ගොඩනැංවීමේ මූලධර්මය. හරිද? එතකොට අවුහ්බාහු ගොඩනැංවීමේ මූලධර්මය කියන්නේ මෙහෙම එකක්. අපි ගත්තොත් පළවෙනි ශක්ති මට්ටමේ තියෙනවනේ 1s2 නැත්නම් පළවෙනි ශක්ති මට්ටම මම උපරිම ඉලෙක්ට්‍රෝන 2යි පිරෙන්න පුළුවන්. මම 1s කියලා පෙන්නන්නම් ඒක. 1s පළවෙනි ශක්ති මට්ටමේ තියෙන 1s කියන බෙදීම. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙනවා 2s 2p. මේ 2s මේ 2p. තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙනවා 3s 3p 3d කියලා. 3s 3p
3D. 4 වෙනි එකේ තියෙනවා 4S 4P 4D 4F 4S 4P 4D 4F. 5 වෙනි එකේ තියෙනවා ඔය විදිහට. 5 වෙනි එකේ තියෙනවා 5S 5P 5D 5F. දැන් මෙන්න මෙහෙම තමයි අවුක්බාහු ගොඩනැංවීමේ මූලධර්මයෙන් කියන්නේ. අපි මෙන්න මෙහෙම ඊතලයක් ගහනවා මේක කැපෙන විදිහට. ඊට පස්සේ ඒකට සමාන්තරව ගහනවා ආයීතල. ඔන්න සමාන්තරව ගැහුවා. ඔන්න ඒ කැපෙන පිළිවෙලටලු ශක්ති මට්ටම් උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරීගෙන යන්නේ. එතකොට මෙතන කැපුණු විදිහ බලන්න ඉස්සලාම 1s. ආයෙන 1s වල පිරෙනවා. ඊළඟට 2s. 2s වල පිරෙනවා. ඊළඟට බලන්න. ඊළඟට 2p. ඊළඟට 3s. ඊළඟට 3p 4s. 3p 4s. ඊට පස්සේ 3d 3d 4p 5s 5s. දැන් මෙන්න මෙතන තමයි වැදගත්ම දේ තියෙන්නේ. බලන්න 1s වලට පස්සේ 2s සාමාන්‍යයි 2p 3s 3p අන්න 3p ට පස්සේ 4s නෙමෙයි 3p ට පස්සේ පිරලා 3p ට පස්සේ 3d නෙමෙයි 4s පිරিলা තමයි 3d පිරෙන්නේ. ඒතර 3p වලට පස්සේ පේනවා 3d නෙමෙයි පිරෙන්නේ 3p වලට පස්සේ 4s. එතකොට අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට ඕක ඔළුවේ තියාගන්න ඕන. ඒ කියන්නේ ක්‍රමානුකූලව ලියාගෙන යනවා. අර 3p පිරුණට පස්සේ අපි 4s වල ඉලෙක්ට්‍රෝන පුරවලා තමයි 3d වලට එන්නේ. මම වින්‍යාස ලියනකොට තවදුරටත් පැහැදිලි කරන්න. එතකොට අපි හුන්ස් නීතිය කියන්නේ මොකක්ද කියලා දන්නවා. අවුක්බාහු ගොඩනැංවීමේ මූලධර්මය කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඊට පස්සේ පෞලි බහිෂ්කාරම මූලධර්මය කියලා මේක දීලා තිනවා. යම් පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන දෙකකට වඩා ක්වොන්ටම් අංක කුලකයක් NL ML හෝ MS පැවතිය නොහැකිය. ඒ කියන්නේ මෙතනින් කියන්නේ පෞලි බහිෂ්කාර මූලධර්මයෙන් කියන්නේ පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක කුලකය තියෙන්න බෑ කියන එක. ඒක ඔතන තිබුණට මේක පැහැදිලි වෙන්නේ අපිට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් පස්සේ මම කරනවා ක්වොන්ටම් අංක එතෙන්දී ඒක පැහැදිලි කරගන්න පුළුවන්. හරි. දැනට එතකොට අපි බලමු පරමාණුක ක්‍රමාංක 1 ඉඳලා අණුපිළිවෙලට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔය නීති රීති වලට අනුකූලව ලියාගෙන යන්න. සාමාන්‍යයෙන් පරමාණු ක්‍රමාංක 1 ඉඳලා 36 වගේ වෙනකන් ඔයගොල්ලොන්ට ලියා ගන්න පුළුවන් නම් හොඳයි. 54 වෙනකම්ම මම දෙන්නම්. එතකොට ඔයගොල්ලොන්ට ලොකු අවබෝධයක් එනවනේ. ඒ අතර තියෙනවා විශේෂ අවස්ථා. ඒ වයින් තමයි ගොඩක් වෙලාවට විභාගෙදී ප්‍රශ්න එන්නේ. අපි පරමාණු ක්‍රමාංක 1 හයිඩ්‍රජන්නේ. මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s1. එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝනේ පළවෙනි ශක්ති මට්ටමේ s කියන උපශක්ති මට්ටමනේ තියෙන. ඒක එකක් විදිහට තියෙනවා. ඊළඟට හීලියම්. හීලියම්ගේ 2යි. එතකොට එයාගේ 1s2. ඊළඟට ලිතියම්. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 3යි. එතකොට එයාගේ 1s වල 3 කියලා පිරෙන්න පුළුවන්. බෑනේ s වල උඩරින් පිරෙන්න පුළුවන් 2යි. එහෙනම් 1s2 ඊට පස්සේ කවුද? ඊට පස්සේ 2s වලට යනවා ඉතිරි ඉලෙක්ට්‍රෝනය. එතකොට 2s1. මොකද පළවෙනි ශක්ති මට්ටමේ s විතරයි තියෙන්නේ. s වල උඩරින් තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. අර අවුක්බාහු ගොඩනැංවීමේ මූලධර්මය අනුව 1s වලට පස්සේ 2s වල පිරෙන්නේ කියන එක අපි හොයාගත්තා. ඊට පස්සේ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්. මෙයාගේ 1s2 2s2. මොකද s වල තව එකක් පිරෙන්න පුළුවන් නේ. ඊට පස්සේ බෝරෝන් වෙනකොට එයාගේ පරමාණු ක්‍රමාංකය 5යි. එයාගේ 1s2 2s2 2s3 වෙන්න බෑනේ. s වල උඩරිම තියෙන්න පුළුවන්. පළවෙනි ශක්ති මට්ටමේ s තිබුණත් දෙවෙනි ශක්ති මට්ටමේ s තිබුණත් s වල උඩරිම තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් ඉතිරි ඉලෙක්ට්‍රෝන යනවා 2p1. ඔය විදිහට. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්. එයාගේ 6යි. එයාගේ එන්නේ කොහොමද? 1s2 2s2 2p2. p වල උඩරිම ඉලෙක්ට්‍රෝන කීයක් පුළුවන්ද? p කාක්ෂික 3ක් තියෙනවා. එකක 2 බැගින් උඩරිම ඉලෙක්ට්‍රෝන 6ක් පුළුවන්. එහෙනම් පරමාණු ක්‍රමාංකය 7 වෙච්ච නයිට්‍රජන් 1s2 2s2 2p3. දැන් මේ 2p3 තියෙන විදිය හුන්ස් නීතියට අනුව මම ඉස්සෙල්ලා පැහැදිලි කරා.
ඊට පස්සේ පරමාණු ක්‍රමාංකය 8 වෙච්ච ඔක්සිජන්. එයාගේ 1s2 2s2 2p4. ඊට පස්සේ 9 වෙච්ච ෆ්ලෝරීන්. ඔයගොල්ලෝ දැන් ටියුට් එකේ හිස් තැනේ මේව සම්පූර්ණ කරගන්න පුළුවන්. 1s2 2s2 2p5. මම මූලද්‍රව්‍ය 54ටම හිස් තැන් දීලා ඇති පරමාණු ක්‍රමාංක දාලා. ඒතර ඒවා ඉදිරියෙන් මේ වින්‍යාස ලියා ගන්න. නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්. දැන් නියෝන් වෙනකම්ම p6 වෙනකම්ම ওই විදිහට ලියන්න පුළුවන්. 1s2 2s2 2p6. හරි. දැන් ඊළඟට ඉන්නේ සෝඩියම්. සෝඩියම්ගේ අපිට ලියන්න පුළුවන්ද 2p7 කියලා? බැහැනේ. ඒ p වල උපරිම පිළිෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 6යි. හරි. අපි බලමු ඊට පස්සේ පරමාණු ක්‍රමාංක 11 ඉඳලා. සෝඩියම් එයාගේ පරමාණු ක්‍රමාංක 11යි. 1s2 2s2 2p6 3s1. මොකද p වල පිරෙන්න පුළුවන් උපරිම 6යිනේ. ඒතකොට ඊළඟට මැග්නීසියම්ගේ 12යි. එයාගේ 1s2 2s2 2p6 3s2. S වල උපරිම 2යි. දැන් ඊට පස්සේ ඇලුමිනියම් එයාගේ පරමාණු ක්‍රමාංකය 13යි. ඒකට එයාගේ ලියන්න වෙන්නේ 1s2 2s2 2p6 3s2 3p1. දැන් p වල උපරිම අපි දන්නවා ඉලෙක්ට්‍රෝන 6ක් වෙනකන් යන්න පුළුවන්. මෙතන පරමාණු ක්‍රමාංකය තව 5ක් ඉස්සරහට යන්න පුළුවන්. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්. 1s2 2s2 2p6 3s2 3p2. ඊට පස්සේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ફોස්ෆරස්. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 15යි. එයාගේ 1s2 2s2 2p6 3s2 3p3. එතකොට 16 සල්ෆර්ගේ කොහොමද එන්නේ? 1s2 2s2 2p6 3s2 3p4. ඊට පස්සේ පරමාණු ක්‍රමාංකය 17 වෙච්ච ක්ලෝරීන්ගේ 1s2 2s2 2p6 3s2 3p5. ඊට පස්සේ පරමාණු ක්‍රමාංකය 18 වෙච්ච ආගන්ගේ 1s2 2s2 2s2 2p6 3s2 3p6. දැන් p වල උපරිම 6යි. එහෙනම් ඊට පස්සේ පිරෙන 3p ගෙන් පස්සේ 3d ද 4s ද අපි අවුහ්බාහු ගොඩනැංවීමේ මූලධර්මය අනුව හොයාගත්ත ඊතල ගහලා 3p වලට පස්සේ 4s පිරෙන්නේ. ඒතර අපිට මෙහෙම හිස් තැනක් තියලා ඒක ලිව්වොත් ගැටලුවක් නැහැ. 1s2 2s2 2p6 3s2 3p6. මෙතන මං හිස් තැනක් තියලා එළියෙන් ලියනවා 4s1. මොකද d වල නෙමෙයි පිරෙන්නේ 4s වලනේ. ඔහොම ලියන්න හේතුව ළමයි දැන් අර අවුහ්බාහු ගොඩනැංවීමේ මූලධර්මය අනුව ශක්තිය වැඩි වෙන පිළිවෙලට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. 1s වලට වඩා 2s වල වැඩි හින්දා ඊට පස්සේ 2p ඒ ශක්තිය අණුපිළිවෙලට තමයි ශක්තිය ආරෝහණ අණුපිළිවෙලට තමයි ශක්ති මට්ටම් උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. ඒතකොට ඇත්තටම ඈතට යන්න යන්න අර 3d වලට වඩා 4s වල ශක්තිය අඩුයි. මෙහෙම 3d නම් මෙන්න 4s. මේක 3d නම් මෙන්න 4s. ඒ හින්දා 4s වල පිරෙනවා ඉස්සෙල්ලා. මේකේ පිරීලා තමයි 3d වල පිරෙන්නේ. හැබැයි පිරුණාට පස්සේ මේක එළියට යනවා. අන්න දැන් 4s එළියේ තියෙන්නේ. ශක්තිය අඩුව තියෙන පිරෙන්න කලින් පිරුණාට පස්සේ මේක එළියට යනවා. ඒතකොට දැන් පිටස්තරම කවචයේ තියෙන්නේ 4s. අන්න ඒ හින්දායි මම මේක එළියෙන් ලිව්වේ. හැබැයි පිරෙන්නේ 3d වලට වඩා කලින්. අපි ඊට පස්සේ පරමාණු ක්‍රමාංකයේ 20 වෙච්ච කැල්සියම් ගත්තොත් ඒකේ එන්නේ 1s2 2s2 2p6 3s2 3p6
4s2 අන්න එනම් පරමාණු ක්‍රමාංකය 20 වෙනකන් හරි පරමාණු ක්‍රමාංකය 21 ඉඳලා 30 වෙනකන් ටික D ගොනුවේ මූලද්‍රව්‍ය කියලා අපි හඳුන්වනවා. අපි දැන් බලමු ඒ ටිකේ ලියලා. පරමාණු ක්‍රමාංකය 21 ස්කැන්ඩියම්. එතකොට මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ 1s2 2s2 2p6 3s2 3p6 4s2 4p නෙමෙයි ඊට පස්සේ පිරෙන්නේ 3d 3d1 ඔන්න පරමාණු ක්‍රමාංකය 21 හරි. ඔය ටික එකතු කරාම 21ක් එනවා. ඊට පස්සේ ටයිටේනියම් වල 22යි 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d2 3d2 ඊට පස්සේ 23 එයාගේ 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d3 ඊට පස්සේ මෙන්න මෙයා විශේෂ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් වැඩිපුර ප්‍රශ්න අහන්න පුළුවන් තැනක්. මේක හොඳට බලා ගන්න. 24 විශේෂ එකක්. මේක දැන් සාමාන්‍ය අපි ඉගෙන ගනිපු නීති වලට අනුව අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගෙන ගියාම අපි ලියන්නේ මෙහෙම 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d4 ඔහොමනේ අපි ලියන්නේ. සාමාන්‍ය විදිහට අපි ලියන්නේ ඔහොමයි. ඔහොම ලිව්වහම ඕක වැරදි. ඕක වැරදි. ඒකට හේතුව දැන් මේ අන්තිම d වල සහ s බැලුවොත් d වල තියෙනවනේ මෙහෙම කාක්ෂික පහක්. d වල කාක්ෂික පහක් තියෙනවනේ. s වල එක කාක්ෂිකයයි. ඒතර s වල මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙකක් තිබිලා මේ ලියපු විදිහට d වල ඔහොම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන එකනේ අපි ලිව්වේ. ඔහොම තියෙනකොට ඕක අස්ථායි. මොකද ඕකට වඩා ස්ථායි වෙනවා කාගෙත් ඉලෙක්ට්‍රෝන එක බැගින් තියාගන්න එක. ඒ කියන්නේ මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන්ට දීලා ඕක සකස් වෙනවා මේ විදිහට. ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට දුන්නා මේ හතරේ කොහොමද තිබුණානේ. ඔය නැමියාර දීතල වලින් මම පෙන්වන්නේ ඉලෙක්ට්‍රෝන. අන්න මෙතන එකයි. අන්න දැන් කාගෙත් තියෙන ওই විදිහටනේ. රෝක තමයි ස්ථායි. එහෙනම් අපි මේක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔහොම නෙමෙයි ලියන්න ඕන මේ විදිහට. 1s2 2s2 2p6 3s2 3p6 4s1 3d5. එතකොට විභාගයේදී ඔයගොල්ලන්ට වින්‍යාස ලියන්න ආවොත් ඇවිල්ලක් තියෙනවා. මෙන්න මේක තමයි ලියන්න ඕන. එතකොට ඒකට හේතුව අර විදිහට ප්‍රතිසංවිධානය වෙනවා. වෙනස් වෙනවා. එහෙනම් පරමාණු ක්‍රමාංකය 24 වෙනකම් පැහැදිලි. අපි බලමු දැන් 25 ඉඳලා. mn පරමාණු ක්‍රමාංකය 25 nm mn 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d5 සාමාන්‍ය විදිහට fe 26 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d6 කොබෝල්ට් 27 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d7 ඊට පස්සේ නිකල් 28 1s2 2s2 2p6
3s2 3p6 4s2 3d8 ඔන්න දැන් 28 වෙනකන් හරි 29 එක්කෙනාගේ විශේෂ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. අපි බලමු 29. මේවා ඔක්කොම ඔයගොල්ලෝ ටියුට් එකේ සටහන් කරගන්න හිස් තැන්වල. පරමාණු ක්‍රමාංකයේ 29 කොපර්වල අපි සාමාන්‍ය විදිහට හුන්ස් නීතිය හා අවුහුබාහු ගොඩනැංවීමේ මූලධර්ම අනුව ලියාගෙන ගියහම 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d9 කොහොමද ලියන්නේ? ඕක වැරදි. ඕක වැරදි. මොකද දැන් ඔතන ඉලෙක්ට්‍රෝන තියෙන විදිහ බැලුවොත් මේ දෙන්නගේ d වල අපි දන්නවා පහක් තියෙනවනේ කාක්ෂික. s වල එකයි. ඒතර d පහේ තියෙන්නේ මෙහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඒතර මෙයාගේ තියෙනවා දෙකක් කොහොම. ඔහොම තියෙනකොටත් ඕකට වඩා ස්ථායි වෙනවා මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් මේකට එන එක. කියන්නේ 4s වලින් 3d වලට එන එක. එතකොට ආවහම ඔක සකස් වෙනවා මෙහෙම. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි අරකින් ආපු එකයි 10යි මෙයාගේ තනි එකයි තියෙන්නේ. එහෙනම් අපි කොපර් වල වින්‍යාසය ලියන්න කියලා අපිට විභාගෙදී ආවොත් අපි ලියන්න ඕනේ මෙහෙමයි. 1s2 2s2 2p6 3s2 3p6 3d10 තමයි ඉස්සලා 4s2 4s1 පෙලා 3d10. ඔය විදිහට තමයි ලියන්න ඕනේ. ඒතර මේක තමයි කොපර් වල නිවැරදි වින්‍යාසය. ඊට පස්සේ තව එකක් අපි ලියමු සිංක්. परमाणु क्रमांक 30. तो देखिए 1s2 2s2 2p6 3s2 3p6 3d4s2 3d10. හරි. දැන් ඔය පළවෙනි මූලද්‍රව්‍ය 30 ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වා අපි. ලියනකොට විශේෂ අවස්ථා දෙකක් විදියට ආව පරමාණු ක්‍රමාංකයේ 24 ක්‍රෝමියම්ගේ සහ 29 කොපර්වල. අර 24 අපි ලිව්වහම 3d4 4s2 කියලා සාමාන්‍ය අපි ලියාගෙන යන ක්‍රමයට ලිව්වට එහෙම නෙමෙයි තියෙන්නේ. ඒක 4s1 3d5 කියලා වෙනස් වුණා. ඒ වගේම පරමාණු ක්‍රමාංකයේ 29 කොපර්වල අපි සාමාන්‍ය විදියට ලියාගෙන ගියහම 4s2 3d9 කියලා ආවට එහෙම නෙමෙයි තියෙන්නේ. ඒක 4s1 3d10 විදියට වෙනස් වුණා. ඒතර ඔය දෙකෙන් තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් පරමාණු ක්‍රමාංකය 54 දක්වාම අපේ ටියුට් එකේ තියෙනවා. මම මේ ඔක්කොම වින්‍යාස ටික අනිත් ටිකත් ඔයගොල්ලන්ට එන විදිහ දෙන්නම්. එතකොට ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට ඔය පරමාණු ක්‍රමාංකය 30 ගණන් වලින් එහාවල 38න් විතර එහාට ගොඩක් වෙලාවට දැන් නිව් සිලබස් එකේ අහන්නේ නැහැ. හැබැයි අර දැන් අපි ඔය පරමාණු ක්‍රමාංකය 24 එක්කෙනාගේ වෙනස් වුණානේ ක්‍රෝමියම්ගේ 3d5 4s1 විදිහට. අන්න ඒ වගේ ඔයගොල්ලන්ට ඉස්සරහා වින්‍යාස ලියාගෙන යනකොට ආයි හම්බෙන ඔතන පරමාණුක ක්‍රමාංකය 42 මොලිබ්ඩිනම්. පරමාණු ක්‍රමාංකය 42 මොලිබ්ඩිනම් කියන එක්කෙනා මොකද වෙන්නේ? අර ක්‍රෝමියම් වගේ එයාගෙත් ලියාගෙන ගියාම සාමාන්‍ය විදිහට අපිට එන්නේ 3d4 4s2 කියලා නෙමෙයි 4d4 5s2 කියලා. එතකොට ඒකත් ආයි සකස් වෙනවා 4d5 5s1 කියලා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මම දෙන්නම් මේ වින්‍යාස. ඒ වගේම පරමාණු ක්‍රමාංකය 47 සිල්වර් Ag කියන එක. පරමාණු ක්‍රමාංකය 47 Ag කියන එක අපි සාමාන්‍ය විදිහට අවුහුබාහු ගොඩනැංවීමේ මූලධර්ම අනුව ලියාගෙන ගියාම මෙන්න මෙයා වගේ අර අන්තිමට 3d9 4s2 කොපර් වල ආවා වගේ සිල්වර් වල එනවා 4d9 5s2 කියලා. එතකොට ඒකත් වෙනස් වෙනවා 4d10 5s1 දක්වා. හරි. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වේ ටික බලන්න පුළුවන්. ඔය අතර වෙනස් වීම වෙන්න වෙන හේතු තියෙනවා. සමහරවිට ඔය මූලධර්ම දෙකට අදාළව ලියාගෙන ගියහම පොඩි වෙනස්කම් ඇති වෙන අවස්ථා තියෙනවා. නමුත් අපි ඒවා අපේ විෂය නිර්දේශය තුල සාකච්ඡාවට භාජනය කරන්නේ නැහැ. ඒ හින්දා ඔය නීතිවලට අනුකූලව වින්‍යාසය ලියන එක තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස සම්පූර්ණයෙන් සාකච්ඡා කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ ටියුට් එකේ ක්වොන්ටම් අංක සම්බන්ධව කතා කරන්න. පිටුව විදිහට ගත්තොත් 19 වෙනි පිටුවේ තියෙන්නේ ක්වොන්ටම් අංක.
මේක දැන් අපිට නුපුරුදු වචන වගේ කීපයකින් හැඳින්නුවට අපි දන්න සංකල්ප තමයි මේක පැහැදිලි කරන්නේ. මම සරලව පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙම. දැන් පරමාණුවේ නෂ්ටිය හයිඩ්‍රජන් පරමාණුව කියලා හිතන්න නැත්නම් වෙනත් පරමාණුවක් කියලා හිතන්න. මේකේ මෙන්න මේ මම පෙන්නන්නේ පළවෙනි ශක්ති මට්ටම. මේ පළවෙනි ශක්ති මට්ටම. ඔය පළවෙනි ශක්ති මට්ටමට මම ලියනවා n සමානයි 1 කියලා. පළවෙනි ශක්ති මට්ටම n සමානයි 1. මේකේ දෙවෙනි ශක්ති මට්ටම මේ. මේක මම ලියනවා n සමානයි 2. ඊට පස්සේ තුන්වෙනි ශක්ති මට්ටම මීට වඩා පරතරය වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? අපි දන්නවා ඈතට යන්න ශක්ති මට්ටම් ළඟා වෙනවා. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටම අඳින්න පුළුවන් මෙහෙම. මේ තියෙන n සමානයි 3. තව එකක් අඳිමු. මේ තියෙන n සමානයි 4. හරි. මම ඔය දැක්කුවනේ ප්‍රධාන ශක්ති මට්ටම් ටික සංකේතවත් කරේ. ඊට පස්සේ අපි දන්නවා උපශක්ති මට්ටම්. උපශක්ති මට්ටම්. ඒ කියන්නේ මේ ශක්ති මට්ටම් වල නැවත බෙදීම් තියෙනවා. පළවෙනි ශක්ති මට්ටමේ නම් තියෙන එක බෙදීමයි. ඒක අපි 1s කියලා ගන්න පුළුවන්. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙනවා බෙදීම් දෙකක්. ඒක අපිට 2s 2p කියලා ගන්න පුළුවන්. තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන බෙදීම් තුනක් තියෙනවා. අපිට ගන්න පුළුවන් 3s 3p 3d කියලා. හතරවෙනි ශක්ති මට්ටමේ බෙදීම් හතරක් තියෙනවා. 4s 4p 4d 4f. දැන් ඕක අපි කවුරුත් දන්නවනේ. ශක්ති මට්ටම් මේ විදිහට නම් කරා. ඒ ශක්ති මට්ටම් වල තියෙන උපශක්ති මට්ටම් මේ විදිහට නම් කරා. මේ උපශක්ති මට්ටම් වල තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා තියෙනවා. S වල තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. S කියලා කියන්නේ ළමයි ඇත්තටම හැඩය ගත්තොත් මෙන්න මෙහෙම ගෝලාකාර හැඩති S කාක්ෂික. දැන් මේ 1s වල හැඩයත් ගෝලාකාරයි. මේකේ උපරිම තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. අපි 2s ගත්තොත් ඒකත් ගෝලාකාරයි. 1s වලට 2s වල ප්‍රමාණය වැඩි. හැබැයි ඒකෙත් තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2ම තමයි. අපි ගත්තොත් 3s ඒක ඊටත් වඩා ප්‍රමාණය විශාලයි. හැබැයි ඒකේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. එතකොට s වල තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි දන්නවා. ඔය විදිහට. ඊට පස්සේ අපි p කියන එක ගත්තොත් p කියන එක මේක තියෙන සමමිතික ඩම්බෙල් ආකාර හැඩති සමාන ශක්තිය තියෙන කාක්ෂික තුනක් විදිහට. ඔන්න ඔහොම. එතකොට දෙවෙනි එකේ p ඔහොම මම නිරූපණය කරොත් ඕකේ උපරිම තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන මේ එකක දෙක බැගින් ඉලෙක්ට්‍රෝන 6ක්. ඔහොම. දැන් 3p කියලා කිව්වත් ඔය විදිහටම ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්න පුළුවන්. එතකොට මේක විශාලව අපිට අඳින්න පුළුවන් මේ සමමිතික ඩම්බෙල් ආකාර හැඩය. දැන් D කාක්ෂික කියලා කිව්වොත් D කාක්ෂික වල හැඩය ද්විත්ව ඩම්බෙල් ආකාරයි කාක්ෂික 5ක් තියෙනවා. ඒක අඳින්න අමාරු හින්දා මම කොටු වලින් නිරූපණය කරනවා. මෙන්න D වල තියෙන කාක්ෂික 5. ඔය D වල තියෙන කාක්ෂික 5ෙත් එකක දෙක බැගින් තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10යි. F වල කාක්ෂික 7කට බෙදෙනවා. එකක දෙක බැගින් උපරිම තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 14ක්. දැන් ළමයි මේ ක්වොන්ටම් අංක කියලා ප්‍රධාන ක්වොන්ටම් අංකය කියලා නම් කරන්නේ මේ ප්‍රධාන ශක්ති මට්ටම. එතකොට ප්‍රධාන ක්වොන්ටම් අංකය මෙයාගේ 1, මෙයාගේ 2, මෙයාගේ 3, මෙයාගේ 4. එහෙනම් ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ මොකද්ද? සිම්පල් n වලින් සංකේතවත් කරන්නේ මෙයාගේ මොන ශක්ති මට්ටමද කියන එක. ඊට පස්සේ දෙවෙනි එක දීලා තියෙනවා තන කෝණික ගම්‍යතා හෙවත් උද්දිගාංශ ක්වොන්ටම් අංකය සිම්පල් L. එතකොට සිම්පල් L කියන උද්දිගාංශ ක්වොන්ටම් අංකයෙන් දැක්වෙන්නේ උපශක්ති මට්ටම්. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ 1s කියන උපශක්ති මට්ටම. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ 2s 2p කියන උපශක්ති මට්ටම්. තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ 3s 3p 3d කියන උපශක්ති මට්ටම්. හතරවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ 4s 4p 4d 4f කියන උපශක්ති මට්ටම්. එතකොට අපි දැන් දන්නවා ප්‍රධාන ක්වොන්ටම් අංකයක් දන්නවා උද්දිගාංශ ක්වොන්ටම් අංකයක් දන්නවා. ඊළඟට තුන්වෙනි එක තියෙනවා චුම්බක ක්වොන්ටම් අංකය ml. චුම්බක ක්වොන්ටම් අංකය කියලා කියන්නේ මේ කාක්ෂිකයක ඒ කියන්නේ මේ උපශක්ති මට්ටමක තියෙන කාක්ෂික සංඛ්‍යාවද. S වල තියෙන කාක්ෂික 1යි. බෙදීම 1යි. 2s වල තියෙන කාක්ෂික 1යි. P වල තියෙනවා කාක්ෂික 3ක් මං ඇන්දේ. එතකොට D වල තියෙනවා කාක්ෂික 5ක්. F වල තියෙනවා කාක්ෂික 7ක්. අන්න ඒවට තමයි චුම්බක ක්වොන්ටම් අංකය ml කියලා කියන්නේ. ඊට පස්සේ භ්‍රමණ හේවත් බැමුම් ක්වොන්ටම් අංකය කියලා කියනවා
ඔය හැම කාක්ෂිකයක් තුළම තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයිනේ. ඒ එකක් ධන භාගය අනිත් එක ඍණ භාගය. ඒ කියන්නේ දක්ෂිනාවර්ත භ්‍රමණය දක්වන එකයි වාමාවර්ත භ්‍රමණය දක්වන එකයි විදිහට උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි ඔය කාක්ෂිකයක තියෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ටික තමයි නිරූපණය වෙන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිගාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය, භ්‍රමණ ක්වොන්ටම් අංකය. සංකේත වලින් ප්‍රධාන ක්වොන්ටම් අංකය සිම්පල් n, උද්දිගාංශ ක්වොන්ටම් අංකය සිම්පල් l, චුම්බක ක්වොන්ටම් අංකය ml, භ්‍රමණ හේවත් බැමුම් ක්වොන්ටම් අංකය ms. හැබැයි ඕව අතර ගණිතමය සම්බන්ධයක් ගන්න පුළුවන්. අපි බලමු අන්නේ සම්බන්ධය ගන්න විදිහ දැන්. ඕව අතර පොඩි සම්බන්ධයක් හදා ගන්න පුළුවන්. ප්‍රධාන ක්වොන්ටම් අංකය 1 වුණොත් උද්දිගාංශ ක්වොන්ටම් අංකය කොහොමද එන්නේ? ඒ විදිහට. මම හිතනවා මෙතන මේ වගුවක් දීලා තියෙනවනේ. අපි ඒ වගුව සම්පූර්ණ කර ගනිමින්ම ඕක අවබෝධ කරගමු. වගුවේ තියෙනවා තීරු 6ක්. ඒකේ පළවෙනි තීරුව ඉස්සල්ලාම අපි ප්‍රධාන ක්වොන්ටම් අංකය ගමු 1. ප්‍රධාන ක්වොන්ටම් අංකෙ මෙහෙම තීරු 6ක් තියෙනවනේ. හරිද? ඕකේ පළවෙනි තීරුවේ තියෙන්නේ මොකක්ද? පළවෙනි තීරුවේ තියෙන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය සිම්පල් n කියන එක. දෙවෙනි තීරුවේ තියෙන උද්දිගාංශ ක්වොන්ටම් අංකය සිම්පල් l කියන එක. තුන්වෙනි තීරුවේ තියෙන චුම්බක ක්වොන්ටම් අංකය ml කියන එක. ඒකේ හතරවෙනි තීරුවේ තියෙන භ්‍රමණ ක්වොන්ටම් අංකය ms කියන එක. ms කියන එක. පස්වෙනි තීරුවේ තියෙනවා කාක්ෂිකවල ඇති මුළු ඉලෙක්ට්‍රෝන ගණන. කාක්ෂිකවල ඇති මුළු ඉලෙක්ට්‍රෝන ගණන. මෙතන තියෙනවා ශක්ති. ඊළඟ තීරුවේ ප්‍රධාන ශක්ති මට්ටමේ මුළු ඉලෙක්ට්‍රෝන ගණන. ඔතන ටියුට් එකේ පැහැදිලිව තියෙන හින්දා ඔයගොල්ලන්ට එකත් එක්ක මේක බලන්න පුළුවන්. එතකොට n සමාන 1 වුණොත් ප්‍රධාන ක්වොන්ටම් අංකය 1 වුණොත් උද්දිගාංශ ක්වොන්ටම් අංකය පළවෙනි ශක්ති මට්ටමේ තියෙන 1s විතරයි. s නිරූපණය කරන්නේ බිඳුවෙන්. එතකොට බිඳුව කියනකොට මේකේ තවත් බෙදීම් නැහැ. මෙහෙම ගෝලාකාර හැඩිති s කාක්ෂිකයේ තියෙන ඔච්චරයි. ඕකේ තවත් බෙදීමක් නැහැ. එතකොට මේකේ චුම්බක ක්වොන්ටම් අංකය කියලා ගත්තොත් බිඳුවේදී බිඳුවම තමයි. එතකොට මේ කාක්ෂිකය තුල තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අපි දන්නවා එකක් මෙහෙම දක්ෂිනාවර්ත භ්‍රමණය, අනිත් එක වාමාවර්ත භ්‍රමණය විදිහට ඉලෙක්ට්‍රෝන දෙකක් පිහිටන්න පුළුවන්. එතකොට අපි ඒ හින්දා මේකේ දාන්න පුළුවන් භ්‍රමණ ක්වොන්ටම් අංකය ධන භාගය, අනිත් එක ඍණ භාගය. ඔය විදිහට ඉලෙක්ට්‍රෝන දෙකයි පිහිටන්න පුළුවන්. එතකොට මෙයාගේ කාක්ෂිකවල තියෙන මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 2යි, ප්‍රධාන ශක්ති මට්ටමේම තියෙන්නේ 2යි. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්න පුළුවන් කියන එක ඒක අනුව අපිට පැහැදිලි. ඊළඟට අපි දෙවෙනි ශක්ති මට්ටම ගත්තොත් දෙවෙනි ශක්ති මට්ටමේ ප්‍රධාන ශක්ති මට්ටම 2 නම් අපි දන්නවා දෙවෙනි ශක්ති මට්ටමේ S හා P කියලා දෙකක් තියෙනවා. ඒතර S කියන්නේ බිඳුව, P කියන්නේ 1. හරිද? එතකොට බිඳුව කියන්නේ S නේ. S වල නැවත බෙදීමක් නැහැ. P කියන එක අපි දන්නවා බෙදීම් 3ක් තියෙනවානේ. කාක්ෂික 3ක් තියෙනවා. මේක ගන්නේ ළමයි චුම්බක ක්වොන්ටම් අංකයයි උද්දිගාංශ ක්වොන්ටම් අංකයයි අතර සම්බන්ධයක් ගන්නවා. මේ උද්දිගාංශ ක්වොන්ටම් අංකයට ආපු සංඛ්‍යාව තියෙනවනේ. S නම් දක්වන්නේ බිඳුවෙන්, P නම් දක්වන්නේ 1කින්, D නම් දක්වන්නේ 2කින්. ඒ විදිහට. එතකොට මෙන්න මේ උද්දිගාංශ ක්වොන්ටම් අංකයට ආපු අංකය එයාගේ ධන සහ ඍණ සංඛ්‍යා ලියනවා බිඳුව ඇතුළත්ව. දැන් 1 කියලා ආපු හින්දා ධන 1යි බිඳුවයි ඍණ 1යි. ඔන්න ඔහොම නිරූපණය කරනවා. ධන 1යි බිඳුවයි ඍණ 1යි. අපි ගමු යටට. ධන 1යි බිඳුවයි ඍණ 1යි. අන්න යාගේ කාක්ෂික තුන තමයි ඔය නිරූපණය වෙන්නේ. එතකොට අපෙන් ඇහුවොත් උද්දිගාංශ ක්වොන්ටම් අංකයයි චුම්බක ක්වොන්ටම් අංකය අතර සම්බන්ධයක් ලියන්න කියලා උද්දිගාංශ ක්වොන්ටම් අංකය නිරූපණය වෙන සංඛ්‍යාව තියෙනවනේ. එතකොට ඒක ධන සහ ඍණ ලියනවා බිඳුව ඇතුළත්ව. දැන් එකෙන් නිරූපණය වුණාම ධන 1 බිඳුව ඍණ 1. මේක දෙකෙන් නිරූපණය වුණොත් ධන 2 ධන 1 බිඳුව ඍණ 1 ඍණ 2. ඒකට තව දෙයක් මෙතන තේරුම් ගන්න පුළුවන්. ප්‍රධාන ක්වොන්ටම් අංකයයි උද්දිගාංශ ක්වොන්ටම් අංකයයි අතර තියෙන සම්බන්ධය. ප්‍රධාන ක්වොන්ටම් අංකය 1 උද්දිගාංශ ක්වොන්ටම් අංකය බිඳුව 1 ඍණ 1 බිඳුවයි. නැත්නම් n ඍණ 1. මේක එන්නේ n ඍණ 1 බිඳුවයි. එක එකක් බිඳුවයි. මෙතන
n කියන්නේ 2යි. 2 ඍණ 1 1යි. එතකොට බිඳුව ඇතුළු වලිනෝ බිඳුව 1. 1 ඍණ 1 බිඳුවයි. බිඳුවම තමයි. 2 ඍණ 1 1යි. 1 ලියනවා බිඳුවත් ඇතුළත. බිඳුව 1. හරි. අපි ඊළඟ එකකින් තව තේරුම් ගමු. ඊට පස්සේ මෙන්න මේ චුම්බක ක්වොන්ටම් අංකය ආවහම ඕක තුල තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අපිට ගන්න වෙන්නේ ධන භාගය සහ ඍණ භාගය බැගින් එකක දෙක. මේකේ තියෙනවා ධන භාගය කමා ඍණ භාගය. මෙයාගෙත් තියෙනවා ධන භාගය කමා ඍණ භාගය. මෙයාගෙත් උපරිම තියෙන්න පුළුවන් ධන භාගය ඍණ භාගය. මෙයාගෙත් තියෙන්න පුළුවන් ධන භාගය ඍණ භාගය. එතකොට S වල තියෙන්න පුළුවන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2යි, P වල තියෙන්න පුළුවන් ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6යි. එතකොට මෙතන 6ක් හින්දා මෙතන 2ක් හින්දා ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 8ක්. එහෙනම් දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන 8යි කියන එක ඔතනින් පැහැදිලි වෙනවා. අපි දැන් බලමු තුන්වෙනි ශක්ති මට්ටම. මේ දෙක මකනවා මම ටියුට් එකේ ඔයගොල්ලන්ට පහලින් ලියා ගන්න පුළුවන්. මේ තීරු ටික තියෙනවා. හරි. තුන්වෙනි ශක්ති මට්ටම. ප්‍රධාන ක්වොන්ටම් අංකය 3. 3 ඍණ 1 කීයද? 2යි. මම ලියනවා නම් 0.12. 3 ඍණ 1 3 ඍණ 1 කියන්නේ 2යි 0.12 කියලා ලිව්වා. එතකොට බිඳුව කියන්නේ S. S වල බෙදීමක් නැහැ. 1 කියන්නේ P. P වල තියෙනවා ධන 1 බිඳුව ඍණ 1. එතකොට 2 කියන්නේ D. D වල තියෙනවා බෙදීම් 5ක්. D වල තියෙනවා බෙදීම් 5ක්. මොකද්ද? ධන 2, ධන 1, බිඳුව, ඍණ 1, ඍණ 2. අන්න එහෙනම් පැහැදිලි. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා අපි ගන්නෙ. මෙයාගේ තියෙන්න පුළුවන් ධන භාගය සහ ඍණ භාගය. මෙයාගේ තියෙන්න පුළුවන් ධන භාගය, 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 ඍණ භාගය. මෙයාගෙත් එහෙමයි. හැම එක්කෙනාගේම ධන භාගය, ඍණ භාගය. කියන්නේ දක්ෂිනාවර්ත භ්‍රමණය දක්වන ඉලෙක්ට්‍රෝනයයි වාමාවර්ත භ්‍රමණය දක්වන ඉලෙක්ට්‍රෝනයයි විදිහට ඔහොම නිරූපණය කරන්න පුළුවන්. මේක ඍණ භාගය. එතකොට තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන S වල තියෙනවා ඉලෙක්ට්‍රෝන 2ක්. එයාගේ P වල කාක්ෂික 3 තියෙනවා ඉලෙක්ට්‍රෝන 6ක්. එයාගේ D කාක්ෂික 5 තියෙනවා ඉලෙක්ට්‍රෝන 10ක්. නැත්නම් සම්පූර්ණ තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 18යි. එතකොට ඔන්න ඔය ටික තමයි ක්වොන්ටම් අංක කියන්නේ. ඕවයින් ආපු මෙතෙක් ආපු විභාග ප්‍රශ්න ටික ඔක්කොම ටියුට් එකේ තියෙනවා. එතකොට මම මේ පාඩමේ අවසානයේදී මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. එතකොට එක එක සම්බන්ධ සමහර වෙලාවට මේ ශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි ශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි ප්‍රධාන ශක්ති මට්ටමේ අංකයයි අතර සම්බන්ධයක් තියෙනවා. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. 2 වැඩි කිරීම n වර්ග. n කියලා කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමේ අංකය 3යිනේ. 3 වර්ගය 9යි. 9 2කින් වැඩි කරාම 18යි. එහෙනම් ප්‍රධාන ශක්ති මට්ටම සහ ප්‍රධාන ශක්ති මට්ටමේ පවතින උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අතර සම්බන්ධය 2n වර්ග. එතකොට ඒකෙන් ගන්න පුළුවන්. ඊළඟට ප්‍රධාන ශක්ති මට්ටම සහ උද්දිගාංශ ක්වොන්ටම් අංකය අතර තියෙන සම්බන්ධය ප්‍රධාන ශක්ති මට්ටම 3 නම් 3 ඍණ 1 2යි බිඳුව 1 2. එතකොට මේ උද්දිගාංශ ක්වොන්ටම් අංකය සහ චුම්බක ක්වොන්ටම් අංකය අතර තියෙන සම්බන්ධය බිඳුවේදී බිඳුව, එකේදී ධන 1 බිඳුව ඍණ 1, දෙකේදී ධන 2 ධන 1 බිඳුව ඍණ 1 ඍණ 2. එතකොට ඒ එකක තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 2යි දක්ෂිනාවර්ත භ්‍රමණය සහ වාමාවර්ත භ්‍රමණය දක්වන විදිහට. මම එක උදාහරණයක් පැහැදිලි කරන්නම්. කවුරු හරි ඉලෙක්ට්‍රෝනයක ක්වොන්ටම් අංක කුලකය ලියන්න කියලා අපිට කියනවා. කවුරු හරි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් දීලා එයාගේ ඉලෙක්ට්‍රෝනයක් නම් කරලා ඒකේ ක්වොන්ටම් අංක කුලකය ලියන්න කියලා කියන අවස්ථා තියෙනවා. හරි. අපි බලමු මෙන්න මෙහෙම එකක්. සෝඩියම්ගේ
පරමාණු ක්‍රමාංක 11යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 3s1 මේ 3s1 තියෙන්නේ ඔහොමනේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයට ලියන්න කිව්වොත් ක්වොන්ටම් අංක කුලකය. අපි ලියන්න ඕන මෙයාගේ ප්‍රධාන ක්වොන්ටම් අංකය මොකක්ද? මෙයාගේ උද්දිකාංශ ක්වොන්ටම් අංකය මොකක්ද? මෙයාගේ චුම්බක ක්වොන්ටම් අංකය මොකක්ද? මෙයාගේ භ්‍රමණ ක්වොන්ටම් අංකය මොකක්ද කියන එක. එතකොට මෙයාගේ අන්තිම ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ 3 වෙනි ශක්ති මට්ටමේ හින්දා මෙයාගේ ප්‍රධාන ක්වොන්ටම් අංකය 3යි. එතකොට මෙයාගේ උද්දිකාංශ ක්වොන්ටම් අංකය S හින්දා බිඳුව. බිඳුවේ බෙදීමක් නැහැ, බිඳුවම තමයි. එතකොට මේකේ තියෙන ඉලෙක්ට්‍රෝනේ අපි දන්නේ නැහැ දක්ෂිණාවර්ත භ්‍රමණයේද වාමාවර්ත භ්‍රමණයේද කියලා. එහෙනම් ධන භාගය වෙන්නත් පුළුවන්. ධන භාගය හෝ ඍණ භාගය. අපි දන්නේ නැහැ මොන පැත්තටද තියෙන්නේ කියලා. එතකොට මේක ක්වොන්ටම් අංක කුලක ලියන්න කියලා කිව්වොත් අපි ලියන්න ඕන ප්‍රධාන ක්වොන්ටම් අංකය 3, කමා උද්දිකාංශ ක්වොන්ටම් අංකය 0, කමා චුම්බක ක්වොන්ටම් අංකය 0, කමා භ්‍රමණ හේවත් බැමුම් ක්වොන්ටම් අංකය ධන භාගය වෙන්නත් පුළුවන් හෝ ආයි කුලකයම වෙනස් කරලා ලියනවා 3,0,0,0 ඍණ භාගය. ඒ ඉතින් කුලකය වෙනස් වෙනෝනේ මේක වෙනස් වුණොත්. ඒතකොට ඔය දෙකෙන් ඕනම එකක් මේකට නිවැරදි. ඔය දෙකෙන් ඕනම එකක් මේකට නිවැරදි. එතකොට මේවා සම්බන්ධව විවිධ විදිහට ප්‍රශ්න අහනවා. මම ඒ ඔක්කොම මෙතන පැහැදිලි කරන්නේ නැහැ. තියරි එක ඔලුවට දාගන්න විභාග ප්‍රශ්න ටික කරනකොට තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් අපිට මේකේ ඉතිරි ටික.